ආයිබෝන් ඔබ සැමට. අපි මේ අද දවසේ උත්සාහ කරනවා මේ තනි ව්‍යාපාර අවසාන කිරීම. ගැළපිලි සහිත සම්පූර්ණ අවසාන කිරීමක් කතා කරන්න. මොකද මේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් තිබ්බා තනි ව්‍යාපාර අවසාන කිරීම ගැළපිලිත් එක්ක කතා කරන්න කියලා විශේෂයෙන්ම 12 වසරේ ඉන්න දරුවන්ගේ. ඉතින් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි අද දවසේදී මේ අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා අපි පාවිච්චි කරන්නට හිතාගෙන ඉන්නවා වෘත්තීය විභාගයක ගැටලුවක් 2021 ජනවාරි මාසයේ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ පළමු අදියරදී ඉදිරිපත් වෙච්ච ගැටලුව තමයි අපි පියවරෙන් පියවර විසඳන්නට උත්සාහ කරන්නේ ගැළපිලිත් සාකච්ඡා කරමින්. හොඳයි. දැන් අපි බලමු මේ ගානේ අපෙන් අහන්නේ මොනවද කියලා. හරි. අපේ මේ ගාන අහන්නේ මොනවද කියලායි අපි දැන් බලන්න උත්සාහ කරන්නේ. මේක තනි ව්‍යාපාර අවසාන ගිණුම් ගැටලුවක්. සාමාන්‍යයෙන් තනි ව්‍යාපාර අවසාන ගිණුම් ගැටලුවක මෙන්න ගැටලුව සහන් ට්‍රේඩර්ස් සහන්ටයිටි කේවල ස්වාමි ව්‍යාපාරයක කියලායි කියන්නේ. කේවල ස්වාමි කියන්නේ තනි ව්‍යාපාරයක්. 2020 මාර්තු 31ට සහන ට්‍රේඩර්ස් ශේෂ පිරික්සුම පහත පරිදි විය. දැන් පුතේ ඔයා අවබෝධ කරගත යුතුයි මේ ශේෂ පිරික්සුමක උඩින් දෙනවා නම් 2020 මාර්තු 31ට කියලා මේ ගාන හදන්නේ 2020 මාර්තු 31 ඉවර වන අවුරුද්දට. එතකොට ගානක අපි මුලින්ම බලන්න ඕන අපෙන් මොනවද හදන්න කියන්නේ. මෙන්න බලන්න 2020 මාර්තු 31 අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එතකොට දැන් එක්සැමින කියන්නේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා නම් අපි රූල් කරද්දී ලියන්නේ ආදායම් ප්‍රකාශනය කියලා. අපි රූල් කරද්දී ලියන්නේ ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා. අපි ලියන්නේ ලාලා ගිණුම කියලා. අපි කෙලින්ම ලියන්නේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය කියලා. මොකද අහන එකයි ලියන්නේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අහනවා. එහෙමනම් දැන් ඉතින් අපි අර අදහන දෙවි කෙනෙක් අපිට මේක පහල කරන්නේ නේද? එතකොට කොහොමටවත් වෙන කවුරුත් ඇවිල්ලා අපිට ගාන හදලා දෙන්නේ නැහැ. එතකොට අපි ගාන හදන්න ඕන. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා ගාන රූල් කරන්න. එහෙනම් ආපහු කැරකි ඉන්න එපා. දැන් ගානේ අහන්නේ මොනවද කියලා දන්නවා. එහෙනම් දැන් අපි කරන්නේ ගාන රූල් කරන එක. රයිට්. පටන් ගමු ඉඩකඩ ඇතිව දැන් ආකෘති නොබ ඉතා හොඳින් දන්නවා. අපි විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් එකවර රූල් කරනවා. රූල් කරලා අවශ්‍ය මර්මස්ථාන වලට දාන්න තියෙන දේවල් ටික දාගෙන යන්න. හරි. අපි පටන් ගන්නවා මේ වැඩේ කරන්න. හොඳයි. එහෙනම් මේ දීර්ඝ ගානක් හදද්දී අපි ඊගාවට කරන්නට ඕන කාරණේ තමයි මේ තිරේ තියෙන විදිහට මේ ගාන රූල් කරන එක. දැන් ගානක් රූල් කරද්දී දැන් ගානේ නම සහන ට්‍රේඩර්ස් නේ 2023 3 අවසන් වර්ෂයටනේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය රූල් 3 තමයි අපි ලියන්නේ. උන්න රුපියල් නම් හදන්නේ මෙතන රුපියල් කියලා ලියනවා. දහස් නම් හදන්නේ දහස් කියලා ලියනවා. ගොඩක් වෙලාවට මම හිතන්නේ අපි ගාණක් රුපියල් දහස් වලින් හදන නිසා දහස් කියලා ලියනවා. අපි ඒක බලමු ගානේ තියෙන්නේ රුපියල්ද දහස්ද කියන වග ඊගාවට අපි බලමු. මම මේ පැහැදිලි කරන්නයි ඔබට කියන්නේ. ඊට පස්සේ දැන් ගාණක් රූල් කරනවා. ඒ කියන්නේ අපි දන්නවා ආදායම් ප්‍රකාශනයේ නියත ලෙසම පටන් ගන්න විකුණුම් වලින්. ඉතින් විකුණුම් කියලා ලියන්නේ. හැබැයි මේකේ ආපසු යොමු තිබ්බොත් එක රූලක් ඉඩ අරින්න වෙනවා විකුණුම් වලට යටින් ආපසු යොමු ලියන්න. දැන් මගේ ආකෘතිය මම ඒක කළේ නෑ. ඇත්තටම ඒක දුර්වලතාවයක්. මම ඕනනම් එක රූලක් යටට ඉඩ අරිනවා ආපසු යොමු තිබ්බොත් ඒක ලියන්න. හරි. ඔන්න මං ඉඩ ඇරියා. ඊට පස්සේ විකුණුම් පිරිවැයනේ මාතෘකාව. ඒ යටතේ අනිවාර්යයෙන්ම ආරම්භක තොගය මුලින්ම ලියන්න. ඊට යටින් ලියන්නේ ගැනුම්. ඒ ඔබ දන්නවා. ඊට පස්සේ ගෙනේ මේ කුලී අනිත් දේවල් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ඒවා ලියන්න තව රූල් 3-4ක් ඉඩ හරින්න. 3-4ක් ඉඩ හරින්න. මම ඒවල තියෙන එකයි. අතරම මදි. තව රූල් 3-4ක් ඉඩ යවන්න. හරි. ඊට පස්සේ ඔන්න මාත් තව රූල් 3-4ක් ඉඩ හරින්නම් ඒකට. රයිට්. ඊගාවට අවසාන තොගේ අඩු කරන්න ඕන. අපි නියත ලෙසම දන්නවා අවසාන තොගේ අඩු කරන්න ඕනයි කියලා. එහෙනම් අවසාන තොගේ කියලා ලියන්න. අවසාන තොගේ අඩු කරලා එන උත්තරේ දකුණට මාරු කරනවා. ඊට යටින් ඉන්නේ දල ලාභය කියලා. ලියන්න දල ලාභය කියලා. ඊගාවට වෙනත් ආදායම් ගානක වෙනත් ආදායම් උපරිම තියෙන්නේ 1යි නැත්නම් 2යි. අරින්නක රූල් දෙකක්. ඊගාවට බෙදා හැරීමේ වියදම් රූල් 4-5ක් යවන්න. බය නැතුව යවන්න. ඊගාවට පරිපාලන වියදම්. ගානක පරිපාලන වියදම් වලටත් අපි රූල් 5-6ක් යවනවා. ඊගාවට වෙනත් වියදම්. ඒවටත් අපි ඉඩක් යවනවා.
ඊට පස්සේ මූල්‍ය වියදම්. අවසානයේ අපිට ලැබෙනවා ශුද්ධ ලාභය. අවසානයේ අපිට ලැබෙනවා ශුද්ධ ලාභය. හරි. මගේ මාතෘකා ටික මම චූට්ටක් උඩට ගන්නට උත්සාහ කරනවා. right. ඔන්න ඔය විදිහට අපි අඳිනවා. දැන් පැහැදිලි අපිට. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යනවා. සහන ට්‍රේඩර්ස් 2023කට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපි දන්නවනේ උඩින්ම ලියන්න ඕන වත්කා. ඊගාවට ජංගම නොවන වත්කා. ඊට පස්සේ පිරිවැය සමුච්චිත ෂෙයා ධාරණාගය කියලා ලියන්න ඕන. සාමාන්‍යයෙන් ගානක ජංගම නොවන වත්කම් 3-4යි තියෙන රූල් 3-4ක් අරිනවා. ඊගාව මාතෘකාව ජංගම වත්කම්. ජංගම වත්කම් යටතේ අපි ලියන උඩින්ම අවසාන තුගේ. තව ඉතුරු ඒවා දාන්න චුට්ටක් ඉඩ අරිනවා. ඊට පස්සේ එන උත්තරේ මුළු වත්කම්. මුළු වත්කම් වලට පස්සේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයට ශුද්ධ ලාභය එක්කහු කරනවා. ඊට පස්සේ එන උත්තරෙන් ගැඩිලි අඩු කරනවා. ඉතින් අපි ඒව ටික ලියනවා. ඊගාවට එන්නේ ජංගම නොවන වගකී. ඒ යටතේ රූල් දෙකක් විතර ඉඩ අරින්න. ඊට පස්සේ එන්නේ ජංගම වගකී රූල් 4-5ක් ඉඩ අරින්න. අන්තිමට ලැබෙනවා මුළු හිමිකම් හා වගකී. එහෙනම් මුලින්ම ගානක් මෙන්න මේ විදිහට ඔබ දල වශයෙන් රූල් කරගන්න ඕන. එහෙම නැතුව මෙලෝඩියක් කරන්න බෑ. ගාන කියවන එක පැත්තකින් තියලා රූල් කරන එක මුලින්ම කරලා ඉන්න. හරි. ඊට පස්සේ අපි ගාන හොඳින් කියවලා හදන්නට උත්සාහ කරනවා. හොඳයි. දැන් ගානක් රූල් කළාට පස්සේ අපි ගාන චුට්ටක් කියවනවා. සිහියෙන් වේගයෙන්. හරි. අපෙන් අහන්නේ 2020 මාර්තු 31 අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඊට පස්සේ ගානක අපිට දෙනවනේ ශේෂ පිරික්සුම කියලා එකක්. දෙනවා. ඒ ශේෂ පිරික්සුමට යටින් දෙනවා අතිරේක තොරතුරු. මේ බලන්න. මේ ගානේ අතිරේක තොරතුරු තියෙනවා කීයක් තියෙනවද? අතිරේක තොරතුරු තියෙනවා 5. පුතේ අපිට වැඩිම ලකුණු හම්බෙන්නේ මේ අතිරේක තොරතුරු දානවට. නමුත් ඉතින් අතිරේක තොරතුරු දාන්න කලින් ගානේ ශේෂ පිරික්සුම දිහා පොඩ්ඩක් බලන්න ඕන. හරි ගානේ කියන්නේ සහන ට්‍රේඩර්ස් ශේෂ පිරික්සුම දීලා තියෙනවා 2020 මාර්තු 31කට. අපි වේගෙන් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. හරි. ඒ ශේෂ පිරික්සුමේ තියෙනවා දේපල පිරියත උපකරණ පිරිවැයට දෙන්නේ. ඉඩම් ගොඩනැගිලි මෝටර වාහන කාර්යාලපන 1 2 3 4ක් තියෙනවා. සමුච්චිත ෂෙයක් දීලා තියෙනවා. හැබැයි කවදටද සමුච්චිත ෂෙය දෙන්නේ? 19 අප්‍රේල් 1ට. ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ මුලට 2020 මාර්තු 31කින් ඉවර වෙන්නේ ආරම්භක සමුච්චිත ෂෙය දීලා තියෙනවා. විකුණුම් තියෙනවා, මිලදී ගැනුම් තියෙනවා. 19 අප්‍රේල් 1 තොගේ කියන්නේ ආරම්භක තොගේ. 19 අප්‍රේල් 1 ප්‍රාග්ධන ගිණුම ඊගාවට තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රාග්ධනයේනේ ආරම්භක. ස්ථාවර තැන්පතුවක් තියෙනවා. මේ බලන්න ඒක පටන් අරන් තියෙන්නේ අවුරුද්දේ මැද්දේ. වෙළඳ ලැබිය යුතු මුදල් ණය ගැතියෝ කියන්නේ වෙළඳ ගෙවිය යුතු මුදල් ණය හිමියෝ කියන්නේ විදුලිය වැටුප් වේතන ප්‍රවාහන වියදම් ජලය බැංකු ගාස්තු ප්‍රදර්ශනාගාර කුලි ස්ථාවර තැන්පතු මත පොලි ආදායම් අතැති මුදල් හා බැංකු මුදල් තමයි අපිට තියෙන්නේ. 아무තු අපි දැක්කේ නැති නිකන් මැජික් වගේ දේවල් අපිව කලම්බණය කරන දේවල් මේකේ කිසිවක් නැති බව දැන් ඔයාට පැහැදිලි. හොඳයි. ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද මේ ගාන හදන්නේ කියලා. හරි. දැන් අපි ගානේ ගැළපිලි ටික කරන්නයි පටන් ගන්න. ඒ යටතේ මුලින්ම තියෙන්නේ 2020 මාර්තු 31ට අවසාන තොගේ පිරිවැය 3500කට අගය කරන ලදී. පුතේ මට ඊට කලින් කියන්නට උනා මේ ගානේ ශේෂ පිරික්සුම දීලා තියෙන්නේ රුපියල් 1000 වලින් නම් ඕනේ රුපියල් 1000 නෙමෙයි 0.3ක් තියෙනවා. අපි ගැළපිලි ටික කරන්නත් ඕනේ අපි ගාන හදන්නත් ඕන රුපියල් 1000 වලින්. නමුත් ගානක ගැළපිලි සාමාන්‍යයෙන් දෙන්නේ රුපියල් වලින්. ඉතින් ඒක නිසා මේ රුපියල් වලින් දීලා තියෙන ගැළපිලි අපිට සිද්ධ වෙනවා 1000 වලට පරිවර්තනය කරන්න. හරි. අපි ඒකත් පරිවර්තනය කළා කියමුකෝ. දැන් අපිට කියනවා 2020 මාර්තු 31 අවසාන තොගේ පිරිවැය 3500කට අගය කරන ලදී. 1000 වලින් කිව්වොත් 3500කට තමයි අවසාන තොගේ පිරිවැය අගය කරලා තියෙන්නේ. එහෙනම් දැන් මම මේ උත්සාහ කරන්නේ මොකක් පැහැදිලි කරන්නද? අවසාන තොග ගැලපීම පැහැදිලි කරන්න. එහෙමනම් මේක දන්නේ නැති උදවිය දැන් මොකද කරන්න ඕන? ඔයාලගේ නෝට් එකට ගිහිල්ලා අපි ලියනවා මාතෘකාවක් අවසාන තොග ගැලපීම කියලා. අපි පොඩි නෝට් එකක් ලියනවා. එතකොට අපි දැනගන්නවා කොහොමද අවසාන තොගයක් ගලපන්නේ කියලා. එතකොට ඊගාව ගාන ඉඳන් අපිට හොඳින් හදන්නට හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් අපි අර මාතෘකාවක් ලිව්වනේ මොකක්ද දැන් අවසාන තොගේ ගැලපීම කියලා. හරි. නෝට් එක ලියන තැන ලියමු. ඊට පස්සේ අපි අවසාන තොග ගැලපීමේ පියවරයන් දෙකයි තියෙන්නේ. පළවෙනි පියවර අපි ලියනවා සෑම විටම අවසාන තොගයේ
සෑම විටම අවසාන තොගයේ පිරිවැය ආදායම් ප්‍රකාශනයේ කෙටියෙන් ලියමු නේද? ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ අඩු කොට පෙන්වන්න. විකුණුම් පිරිවැය යටතේ අඩු කොට පෙන්වන්න. අපි එහෙම කරනවා. ඔන්න එහෙනම් මේ මොකක්ද අපි කිව්වේ? අවසාන තොගයේ පිරිවැය ගලපන හැටි. අපි අපේ නෝට් එකේ ලියා ගන්නවා. right. අපි ඒක කළා. ඊට පස්සේ අවසාන තොගයේ ගැලපීමේදී දෙවනි පියවර තමයි අවසාන තොගයේ පිරිවැය හෝ शुद्ध उपलब्धि अगई वडा अडु अगय शुद्ध उपलब्धि अगයෙන් वडा අඩු අගය අපි නෝට් එකේ ලියන වඩා අඩු අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කෙටියෙන් ලියමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ උඩින්ම පෙන්වන්න අපි ඔය විදිහට අපේ නෝට් එක අපි මොකද කරන්නේ හදා ගන්නවා. ඉවර නෑ නෝට් එක. අපි ඒකටම ලියනවා. යම් හේයකින් සුද්ධ උපලබ්ධියගේ දී නොමැතිනම් शुद्ध उपलब्धि अगय दी නොමැතිනම් සමහර ගණන් වල දීලා නැති වෙන්න පුළුවන්. शुद्ध उपलब्धि අගය දී නොමැතිනම් मूल्य तत्व प्रकाशනයේ පෙන්වන්නේද මූතා प्रकाशनई පෙන්වන්නේද අවසාන තොගයේ පිරිවැයයි. කියලා අපි ලියමු. මම හිතනවා දැන් ඒ කතාව වාට පැහැදිලි කියලා. දැන් අපි තුන්වෙනි පියවරට යන. අපි ලියමු තුන්වෙනි පියවර පිරිවැයට වඩා शुद्ध उपलब्धिයගේ අඩු නම් පිරිවැයට වඩා शुद्ध उपलब्धि අගය අඩු නම් එකී අඩු ප්‍රමාණය ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ ඉන්වර්ටඩ් කමාස් ඇතුළේ ලියන්න තොග කප්පා හැරි ඉන්වර්ටඩ් කමාස් වහලා ලෙස පෙන්වන්න
පෙන්වන්න හරි අපි ලිව්වා. දැන් මේ නෝට් එක තියනවා නම් ඔයාලට මීට පස්සේ එන තනි ව්‍යාපාර නෙමෙයි, හවුල් ව්‍යාපාර නෙමෙයි, සමාගම් නෙමෙයි, ඕනම ගානක සමූහිත සමාගම් ගානක හරි ඩබල් AT නෙමෙයි, ඇඩ්වාන්ස් ලෙවල් ගානක උවි කැම්පස් එකේ ගානක උනත් තොගේ ගලපන්නට පුළුවන්. පියවර 3යි තියෙන්නේ. දැන් පුතේ ඔය ලියපු පියවර 3 හොඳින් කියවලා ඔයාගේ ගානේ අවසාන තොගේ ගලපන්න බලන්න. මොකක්ද වෙන්නේ කියලා බලන්න අපි කරමු බලන්න. හොඳයි. දැන් දරුවෝ අපි උත්සාහ කරනවා අපේ ගානේ මේ කතාව කරන්න. මොකද්ද කියන්නේ? සෑම විටම අවසාන තොගේ පිරිවැය ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ අඩු කොට පෙන්වන්න. අපි බලමු අපේ ගානේ අවසාන තොගේ පිරිවැයක් දීලා තියෙනවද කියලා. ඔව් නෙමෙයි කියන්නේ. 2020 මාර්තු 31ට අවසාන තොගේ පිරිවැය 3500කට අගය කරන ලද. දැන් අපේ නෝට් එකේ කිව්වේ මොකද්ද? සෑම විටම අවසාන තොගේ පිරිවැය විකුණුම් පිරිවැය යටතේ අඩු කරලා පෙන්වන්න. ඉතින් කරමුකෝ. අපි එනවා ආදායම් ප්‍රකාශනයට. අපි එනවා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය දාන තැනට. බලමු අපිට එතෙන්නට එන්න හැකියාවක් තියනවද කියලා. අපි ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය දාන තැනට එනවා. ඇවිල්ලා අවසාන තොගේ දානවා. කීයද අවසාන තොගේ කිව්වේ? මට මතක නෑ දැන් අවසාන තොගේ. කීයද කියන්නේ 3500. අඩු කිරීමක්නේ. අපි අවසාන තොගේ අඩු කරනවා. එහෙනම් වරහන් ඇතුලේ තමයි අපි දාන්නේ 3500. හරි. ඔන්න අපි අවසාන තොගේ අඩු කිරීම විදියට දැම්මා. right ඒ වැඩි හරි. ඊට පස්සේ මොකක්ද අපේ නෝට් එකේ කියන්නේ? ඊට පස්සේ අපේ නෝට් එකේ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. right ඊට පස්සේ අපේ නෝට් එකේ කියනවා අවසාන තොගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගමවත්කම් යටතේ උඩින්ම පෙන්නනවා. දැන් ඔයාගේ ගැළපිල්ලේ ශුද්ධ උපලබ්ධියක් ගැන කතා කළේ නේ. කතා කරනවා නම් පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධියකින් වඩා අඩු වගේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගමවත්කම් යටතේ උඩින්ම පෙන්වන්න ඕන. ඉතින් ඔයාගේ ගාන එහෙම එකක් කතා කරන්නේ නැහැ. ඒක නිසාම ගාන කියනවා යම් හේකින් ශුද්ධ උපලබ්ධියගේ දී නොමැතිනම්. දැන් ඔයාගේ ගානේ දීලා නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේද අවසාන තුගී පිරිවැය. එන අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නේ අර ආපු 3500ම තමයි. මොකද අපේ ගානේ ශුද්ධ උපලබ්ධියයක් දීලා නැති නිසා. කොහෙද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නේ? ජංගම වත්කම් යටතේ උඩින්ම පෙන්වනවා. එහෙනම් අපි යනවා අපි දැන් අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනේ අපි යනවා ජංගම වත්කම් වලට. ජංගම වත්කම් යටතේ උඩින්ම අවසාන තුගේ හොඳින් මතක් තියාගන්න අපි දෙවනි පේලිය පෙන්නන්නේ පළවෙනි තීරුවේ නෙමෙයි දෙවනි තීරුවේ පෙන්නන්නේ කීයද අවසාන තුගේ පිරිවැය 3500යි. ඒකමයි පෙන්නන්නේ ශුද්ධ උපලබ්ධියක් අපිට දීලා නැති නිසා. මම විශ්වාස කරනවා දැන් අවසාන තුගේ ගලපන හැටි ගැන පැහැදිලි. කෙනෙක් අහන්න පුළුවන් තව පියවරක් තිබ්බා. පුතේ මේ පියවර අදාළ වෙන්නේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධියගේ අඩු නම් විතරයි. අපේ ගානේ ශුද්ධ උපලබ්ධියක් නැති නිසා මේ තුන්වෙනි පියවර අපිට අදාළ වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඩබල් AT එක්සෑම් වල ශුද්ධ උපලබ්ධියගේ දෙන්නේ නැහැ පළවෙනි අදියරේදී. නමුත් උසස් පෙළ ගණන් වලදී ඒක දෙනවා. ඒකයි මම මේ අවස්ථා දෙකම සාකච්ඡා කරන්නට හිතුවේ. හරි. දැන් අපේ ගානේ දෙවනි ගැළපිල්ලට අපි යනවා. දෙවනි ගැළපිල්ල ඇවිල්ලා ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය වන්නේ පහත පරිදි පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ෂය සඳහා ප්‍රතිපාදනය කිරීම. එහෙනම් වත්කම් ෂය කිරීම අපි මූල්‍ය ප්‍රකාශන වල ගලපන හැටි දැන් ඉගෙන ගන්නට ඕන. එහෙනම් මොකද අපි කරන්නේ? අපි කරන්නේ අපේ අර නෝට් එකට ගිහිල්ලා අපි දැන් අර අවසාන තොගේ ගැලපීම ලිව්වේ. අන්න ඒ වගේම අපි ලියනවා අපේ නෝට් එකේ මාතෘකාවක් ජංගම නොවන වත්කම් ෂය කිරීම. හරි කලබල නොවි කම්මැලි නොවි අපි ඒක ලියනවා. කොහොමද ලියන්නේ? ජංගම නොවන වත්කම් ෂය කිරීම. ෂය කිරීම. හරි. ඒ යටතේ අපි පළවෙනි අංකේ දාලා ලියනවා. පළවෙනි අංකේ. ඉඩම් කිසි විටකත් ෂය නොවි. ඉඩම් කිසි විටකත් ෂය නොවි. ෂය නොවි. නොවි. කවදාවත් ඉඩම් ෂය කවදාවත් කියන්නේ පුතේ අත්‍තරම මෙහෙමයි. ඉතින් මේ ඔය ඉඩම් වල ජීව කාලය අසීමිත ඉඳලා ඉඩම් ෂය වෙන්නේ නැහැ. නමුත් දැන් මූදු කාදනය වගේ ලක්වන තැනක තියෙන ඉඩමක් ඕනනම් ෂය කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ගණන් වල ඉඩම් කිසි විටකත් ෂය නොවි. ඒ නිසා
එනිසා ඉඩමේ පිරිවැයම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් යටතේ දහරණ අගය ලෙසද පෙන්වයි. අපි ලියනවා දහරණ අගය ලෙසද පෙන්වයි. හරි. ඔය කියපු කාරණේ දැන් අපේ ගානට ගිහිල්ලා ඉඩම් තියෙනවා නම් අපි කරලා යමුකෝ බලන්න. එතකොට වැඩේ හරිම ලේසි. අපේ ගානේ බලමු ඉඩම් තියෙනවද කියලා. දැන් අපි අපේ ගැටලුවට යලිත් අවධානය යොමු කළොත් මේ ෂය කරන්න කියන්නේ ගොඩනැගිලි මෝටර වාහන කාර්යාල උපකරණ. ඇයි? ඉඩම් කිසි විටකත් ෂය වෙන්නේ නැහැ කියලානේ අපි කිව්වේ. ඉඩම් ෂය වෙන්නේ. නමුත් බලන්න මේ ශේෂ පිරික්සුමේ ඉඩම් තියෙනවද? ඔව් මේ තියෙන්නේ හෙන ගහපන් ගණන් බලාපන් කියලා. ඉඩම් තියෙනවා 2000. එතකොට දැන් මගේ නෝට් එකට ගියොත් මම ලිව්වේ ඉඩම් කිසි විටකත් ෂය නොවේ. ඒ නිසා ඉඩමේ පිරිවැයම. දැන් කීයද අපේ ගාන ඉඩමේ පිරිවැය? අපිට මතකයි ඉඩමේ පිරිවැය අර උඩම තියෙන්නේ. මේ දීපල පිරියත් උපකරණ පිරිවැයට තියෙන්නේ. ඉඩම ශේෂ පිරික්සුම උඩම තියෙනවා. 2000යි. එහෙනම් ඉඩමේ පිරිවැය 2000යි. ඉඩමේ පිරිවැය 2000යි. හරිනේ? ඉඩමේ පිරිවැය අපිට දීලා තියෙනවා දැන් කීයක් කියලාද 2000. හරි. දැන් අපි ලියලා තියෙනවා ඉඩම කිසි විට කක්ෂය වෙන්නේ නැහැ. ඒ නිසා ඉඩමේ පිරිවැයම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම් යටතේ ධාරණාගේ ලෙසද පෙන්වන්න. එහෙනම් අපි යමු අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තමයි මේ තියෙන්නේ. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් යටතේ ජංගම නොවන වත්කම් යටතේ ලියනවා ඉඩම. ඔන්න අපි ලිව්වා ඉඩම. ඉඩමේ පිරිවැයම කීයද පුතේ මතකද වාට ඉඩමේ පිරිවැය? මට නම් මතකයි 2000යි නේ. ඔව් 2000යි නේ. එහෙනම් ඉඩමේ පිරිවැයම අපි පිරිවැය කොලම් එකේ ලියනවා 2000. ඒ පිරිවැයම අපි සමුච්චිත ෂය කොලම් එකෙත් ලියන්නේ නැහැ සමාවෙන්න ධාරණාගේ කොලම් එකෙත් ලියන. ඉඩමේ පිරිවැයමයි ධාරණාගේ කොලම් එකෙත් ලියන්නේ. මොකද ඉඩම ෂය වෙන්නේ නැති නිසා. එහෙනම් දැන් ඔයාට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ඉඩම් ගලපන හැටි ආයේ කවදාවත් කාගෙන්වත් අහන්න ඕනේ නෑ. හොඳටම තේරෙනවා. හොඳටම තේරෙනවා ඇතයි කියලා පුතේ මම විශ්වාස කරනවා. හරි නේද? හරි. ඊගාවට අපි දැන් මේ ජංගම නොවනවත්කම් ෂය කිරීමේ දෙවනි පියවර තමයි. අපි මෙහෙම ලියමු ගැටලුවක දී ඇති ෂය ප්‍රතිශතය හෝ ෂය ප්‍රතිශතයෙන් එහෙම ලියමු. ෂය ප්‍රතිශතයෙන් වත්කමේ පිරිවැය ගුණකොට ලැබෙන වාර්ෂික ෂය ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතේ පෙන්වයි. පරිපාලන වියදමකි. එහෙත් මෝටර් රථ ෂය වීම. මෝටර් රථ ෂය වීම. මෝටර් රථ ෂය එමලියම් බෙදා හැරීමේ වියදමකි. එහෙත් මෝටර් රථ ෂය බෙදා හැරීමේ වියදමකි. අපි එහෙම ලියනවා. ඇයි මෝටර් රථ ෂය බෙදා හැරීමේ වියදමකි කියලා ලියුනේ? පුතේ අපි ගිණුම් කරන්නේදී උපකල්පනය කරනවා බොහෝ විට මෝටර් රථ කියලා දීලා තියෙන්නේ බෙදා හැරීමේ රථ කියලා. ඒක නිසා මේ මෝටර් රථ ෂය කියන්නේ බෙදා හැරීමේ රථ ෂය වීම කියලයි අපි සලකන්නේ. පැහැදිලිනේ කතාව දැන්. හරි. ඊට පස්සේ එහෙනම් දැන් මේ ලියපු වැඩේ අපි කරමු බලන්න. right.
දැන් අපි මොකක්ද ලිව්වේ? ගැටලුවක දී ඇති ෂෙයා ප්‍රතිශතයෙන් වත්කමේ පිරිවැය ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා. ගැටලුවේ දීලා තියෙන ෂෙයා ප්‍රතිශතයෙන් වත්කමේ පිරිවැය ගුණ කරලා. අපේ ගානට දැන් අපේ ගානේ ගැටලුවේ දීලා තියෙනවද ෂෙයා ප්‍රතිශතය? ඔව්. ගොඩනැගිල්ල වර්ෂයකට 110යි. ඉතින් මොකද්ද කිව්වේ? ගැටලුවේ දී ඇති ෂෙයා ප්‍රතිශතයෙන්. ඒ කියන්නේ 110යි. වත්කමේ පිරිවැය ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා. වත්කමේ පිරිවැය ගොඩනැගිල්ලේ පිරිවැය. කොහොමද දැන් ගොඩනැගිල්ලේ පිරිවැය? මේ තියෙන ගානේ උට ගොඩනැගිල්ල. කීයද ගොඩනැගිල්ල? 4750. එහෙනම් ගොඩනැගිල්ලේ පිරිවැය 4750යි. ෂෙයා ප්‍රතිශතය කීයද? 110යි. ඉතින් 4750 110න් වැඩි කරනවා. බලන්න කැල් එක ගහලා උත්තරේ නැත්නම් ඉතින් පහ වසර එකක් දන්නවනේ 4750 110න් වැඩි කරනවා කියන්නේ අග බිඳුව කපනවායි කියලා. එහෙනම් 475යි. එහෙනම් ගොඩනැගිල්ල වාර්ෂික ෂෙයා එන්නේ 4750 110න් වැඩි කරපුවාම 475යි. ඒතර අපේ නෝට් එකේ කිව්වේ මොකක්ද? ගැටලුවක දී ඇති ෂෙයා ප්‍රතිශතයෙන් 110න් වත්කමේ පිරිවැය ගුණ කොට 4750 ගුණ කොට ලැබෙන වාර්ෂික ෂෙයා. ඒ කියන්නේ 475 ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියතමකි. එහෙමනම් අපේ ආදායම් ප්‍රකාශනයට එනවා. අපේ ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වලටත් එනවා. අපි පරිපාලන වියදම් වල කොහේ හරි තැනක අපි පෙන්නනවා ගොඩනැගිලි ෂෙයා. ඒක උඩින්ම පෙන්නනවද යටින්ම පෙන්නනවද කියලා නීතියක් නැහැ. ඔන්න මම මැදින් පෙන්නුවා. මට දැන් මතක නැහැ ගොඩනැගිලි ෂෙයා කීයද කියලා. කතාව නිසා කීයද ගොඩනැගිලි ෂෙයා 110යි. කීයෙන්ද 4750න් 110යි. ඒ කියන්නේ පුතේ කීයද ගොඩනැගිලි ෂෙයා 475යි. අපි දානවා සරලයි සුගමයි මට සිල්ටුයි. තොට කොහොමද කියන්න නම් ඉතින් මන් දන්නේ ඒක ඔයාලා තමයි මට පස්සේ වෙලාවක කියන්න ඕනි. හොඳයි. දැන් අපි උත්සාහ කරනවා මේ ගොඩනැගිලි ෂෙයා කළා වගේ අනිත් වත්කම් ටිකත් ෂෙයා කරලා දාන්න. අපි බලමු අනිත් වත්කම් ටික ෂෙයා කරන්න පුළුවන්ද කියලා. දැන් අපි ඊගාව වත්කම ෂෙයා කරන්න නෙමේ try එකක් දෙන්න හදන්නේ උත්සාහ කරන්නේ ඊගාව වත්කම ෂෙයා කරන්න. බලමු පුතේ මොනවද අපිට ඊගාව වත්කම? මෝටර් වාහන වර්ෂයකට 125යි. දැන් හැබැයි ප්‍රවේශමෙන් මෝටර් වාහන වර්ෂයකට 125යි. මේ බලන්න අපේ ගානේ මෝටර් වාහන පිරිවැය කීයද තියෙන්නේ? 2500යි. එහෙනම් ඔයාගේ කැල් එකේ ගහන්න 2500න් 125 කීය දෙන්නේ මෝටර් වාහන ෂෙයා 625. right. හැබැයි මෝටර් වාහන ෂෙයා 625 පෙන්වන්නේ කොහෙද? අපේ නෝට් එකේ ඉතා පැහැදිලිව කියනවා. මෝටර් රථ ෂෙයා බෙදා හැරීමේ වියදමක කියලා. එහෙනම් අපිට ආපු මේ 625 මෝටර් රථ ෂෙයා අපි පෙන්වන්නේ කොහෙද? අපි බෙදා හැරීමේ වියදමක් විදියටයි පෙන්වන්නේ. අපි සාමාන්‍යයෙන් මෙවුවා බෙදා හැරීමේ රථ ෂෙයා කියලා තමයි කියන්නේ. එහෙම ලියන්න ඕනේ නැහැ. මම ඒක වෙනස් කරලා ලියන්නම් මෝටර් රථ ෂෙයා කියලා. අපි පෙන්න ලියනවා මෝටර් රථ ෂෙයා නේද? මෝටර් රථ ෂෙයා. කීයද අපිට ආවේ? 625යි. අපි මතක් තියාගන්න කාරණේ තමයි ඒක ලියන්නේ බෙදා හැරීමේ වියදමක් විදිහට කියන වග අපි මතක් තියාගන්න. ඊගාවට බලමු ඊගාවට අපේ ගැටලුවේ මොනවද ෂෙයා කරන්න කියන්නේ කියලා. මොන අපි මෝටර් රථ ෂෙයාත් හොයාගත්තා. ඊගාවට කියනවා කාර්යාල උපකරණ වර්ෂයකට 10ක් ෂෙයා කරන්න කියලායි කියන්නේ. දැන් හොයාගමු කාර්යාල උපකරණ පිරිවැයට කීයක් තියෙනවද කියලා මේ පිරිවැයට පිරිවැයට එකයි හොයාගන්න ඕන. පිරිවැයට කාර්යාල උපකරණ තියෙනවා 1700ක්. එහෙනම් 110ක් නේ ෂෙයා කරන්න කිව්වේ 170යි. 170යි. අපි අපේ ගානේ පරිපාලන වියදමක ලියනවා කාර්යාල උපකරණ ෂෙයා නේද? කාර්යාල උපකරණ ෂෙයා කීයක් කියලාද ලියන්නේ? 170ක් කියලා ලියනවා. අපි ලියමු කාර්යාල උපකරණ ෂෙයා 170යි. ලීබඩු නෙමෙයිනේ. මොනවද? කාර්යාල උපකරණ. අපි ලියනවා කාර්යාල උපකරණ කෙටියෙන් ලියමු කා උපකරණ ෂෙයා. කාර්යාල උපකරණ ෂෙයා 170යි පරිපාලන වියදම. හරි. දැන් ගානේ අපිට ෂෙයා කරන්න කියපු වත්කම් ඔක්කොම අපි ෂෙයා කළාද? හරි නේද? ගොඩනැගිල්ල ෂෙයා කළා, මෝටර් වාහන ෂෙයා කළා, කාර්යාල උපකරණ ෂෙයා කළා, වාර්ෂික ෂෙයා වීම ආදායම් ප්‍රකාශනයේ වියතන් ලෙස දැම්මා. හැබැයි ෂෙයා උතනින් ඉවර නෑ. තව පියවරක් තියෙනවා. අපි ඊගාවට ඒ පියවර කතා කරන්නයි උත්සාහ කරන්නේ. මම ඕගොල්ලන්ට කිව්වා ෂෙයා වීම උතනින් ඉවර නෑ කියලා. ෂෙයා වීමේ තියෙන ඊගාව තුන්වෙනි පියවර අපි ලියනවා. අපේ නෝට් එකේ ලියන්න.
ඉහත ඉහත පළමු පියවරේදී ඉහත පළමු පියවරේදී ලද ඉහත පළමු පියවරේදී ලද වාර්ෂික ෂය වීමට ඉහත පළමු පියවරේදී ලද වාර්ෂික ෂය වීමට ක්‍රම ශේෂ පිරික්සුමෙහි බැරපැත්තෙහි සඳහන් ඉහත පළමු පියවරේදී ලද වාර්ෂික ෂය වීමට ශේෂ පිරික්සුමෙහි බැරපැත්තෙහි සඳහන් ශේෂ පිරික්සුමෙහි බැරපැත්තෙහි සඳහන් බැරපැත්තෙහි සඳහන් වසර ආරම්භක දිනට සමුච්චිත ෂය වීම මම කෙටියෙන් ලියනවා සමුෂය වීම වරහණක් ඇතුලේ ලියන්න පැරණි භාවිතයේදී මේකට කිව්වේ පුතේ ෂය වෙන් කිරීම වරහන් ඇතුලේ ලියන්න ෂය වෙන් කිරීම වරහන් වහ එකතු කොට ලැබෙන අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් යටතේ සමුච්චිත ෂය තීරුවේ පෙන්වන්න කියලා අපි ලියනවා. හරි. දැන් අපේ තුන්වෙනි පියවර තමයි පළමු පියවරේදී ලද වාර්ෂික ෂය වීමට ශේෂ පිරික්සුමෙහි බැරපැත්තෙහි තියෙන ආරම්භක දිනට සමුච්චිත ෂය වීම. එහෙම නැත්නම් ෂය වෙන් කිරීම එක්කහු කරලා ලැබෙන අගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් නෙමේ පුතේ ජංගම නොවන වත්කම්නේ. ජංගම නොවන වත්කම් යටතේ සමුච්චිත ෂය තීරුවේ පෙන්වන්න කියන කාරණේ. right. එතකොට අපි දැන් එකින් එකට බලමු. දැන් අපේ ගානට આવොත් අපේ ගානේ ගොඩනැගිලි ෂය තිබ්බා පළමු පියවරේදී 475ක් ලැබිලා. ඒ 475 බලන් එක්කහු කරන්ට කියනවා ශේෂ පරීක්ෂුමේ බැරපැත්තේ තියනවලු ආරම්භක දිනට සමුච්චිත ෂය. ඇත්තනේ මේ 2019 අප්‍රේල් 1ට දැන් ගාන 2020 මාර්තු 20 ඉවර වෙනවා නම් 19 අප්‍රේල් 1 කියන්නේ ආරම්භක සමුච්චිත ෂයනේ. ආරම්භක දවසට ගොඩනැගිලි සමුච්චිත ෂය කීයක් තියෙන්නේ? 1250. එහෙනම් මෙන්න මේ කියන 1250ට එක්කහු කරන්න ඕනේ අපිට අර ආපු 475. එතකොට 475 1250ට එක්කහු කරපුවාම උත්තරේ කීයද? උත්තරේ එනවා 1725. ඒ එන 1725 කොහෙද පෙන්වන්නට කියන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් යටතේ සමුච්චිත ෂය තීරුවේ අපිට කියනවා පෙන්වන්නට කියලා ඔන්න ඔය 1725. එහෙනම් අපි ගොඩනැගිලි කියලා සමුච්චිත ෂය තීරුවේ පෙන්වන්නේ 1725යි. right. ඔය කරපු වැඩේ අපි හරිද කියලා බලමු ආයෙ වතාවක්. මොකද්ද කරන්නේ? ආදායම් ප්‍රකාශනයේ ආපු වාර්ෂික ෂය. හරි. අපේ කැල්කියුලේටර් එක ගහගමු ආදායම් ප්‍රකාශනයේ ආපු ගොඩනැගිලි වාර්ෂික ෂය කීයද? 475යි. කැල්ලයන් නැතත් ප්‍රයත්න තැනක ලියා ගන්න 475යි. ඒ 475ට එක්කව් කරනවා අපිට දීලා තියෙන ශේෂ පිරික්සුමින් බැරපැත්තේ තියෙන ආරම්භක දින සමුච්චිත ෂය කීයද? 1250. එහෙනම් 475ට 1250 එක්කව් කරපුවාම එන උත්තරේ 1725. අපි පෙන්නනවා
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොනවත්කයි යටතේ ගොඩනැගිලි වල සමුච්චිත ෂය කියලා. පැහැදිලිනේ කතාව. ඊට පස්සේ අපි දාමු ගොඩනැගිලි වල පිරිවැය. ගොඩනැගිලි වල පිරිවැය. පිරිවැය අපේ ශේෂ පරීක්ෂණයේ තිබ්බා. මේ තියෙන්නේ 4750යි ගොඩනැගිල්ලේ පිරිවැය. මේ ගන්න අයිතමේට පුතේ හරියක් දාන්නේ. මට මේ බෑ ඔයාට පුළුවන්. ඔයාගේ පොතේ ගන්න අයිතමේට අපි හරියක් දානවා. එහෙනම් කීයද ගොඩනැගිල්ලේ පිරිවැය 4750යි. අපි ඒකත් ලියමු. අපි ලියනවා ගොඩනැගිල්ලේ පිරිවැයත් 4750යි කියලා. හරි. දැන් ඔය කරපු වැඩේ අනිත්වත්කම් වලටත් අපි කරගෙන යමු. ටක් ගාලා කරගෙන යමු. ටක් ගාලා කරන් අනිත්වත්කම් වලටත් ඔය කරපු දේම. හොඳයි. දැන් අපි දැම්මා ගොඩනැගිලි සමුච්චිත ෂය. මොනවද අපේ ගානේ තිබ්බ අනෙකුත් දේවල්? අපි ආදායම් ප්‍රකාශනයට ගිහින් බලමු. අපි ගොඩනැගිලි ෂය දැම්මා. ඊගාවට තියෙනවා අපිට මෝටර් රථ ෂයනේ. මෝටර් රථ වාර්ෂික ෂය වීම 625යි. එහෙනම් අපි ලියමු අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෝටර් රථ. අපි ලියනවා මෝටර් රථ. හරි. මෙතන මම ලියනවා මෝටර් රථ. ඒතර මෝටර් රථ වාර්ෂික වශයෙන් වෙලා තියෙන්නේ 625යි. මම මගේ කැල්කියුලේටර් එක ගන්නවා 625යි. ඊට පස්සේ අපි ගිහින් බලනවා අපේ ශේෂ පරීක්ෂුමේ ආරම්භක දිනට මෝටර් රථ කීයක් ෂය වෙලාද? බැර පැත්තේ තියෙන්නේ 520ක් ෂය වෙලා. එහෙනම් 625යි 520යි දෙකම එක්ක වුණාම මෝටර් රථ සමුච්චිත ෂය කීයද පුතේ? 1145යි. මම ලියනවා මෝටර් රථ සමුච්චිත ෂය වීම 1145යි කියලා. එකම මෝටර් රථයේ පිරිවැයත් මම ටක් ගාලා හොයලා දාගන්න. මේ බලන්න මෝටර් වාහනේ පිරිවැය දීලා තියෙනවා 2500යි කියලා. මම මෝටර් වාහනේ පිරිවැයත් 2500යි කියලා දාගත්තා. ඒකත් දාගත්තා. ඊට පස්සේ අපේ ගානේ ඉඩම තිබ්බ ගොඩනැගිලි තිබ්බ මෝටර් රථ තිබ්බ. මගේ මතකේ හරිනම් ඊගාව එක තිබ්බේ කාර්යාල උපකරණ. ඔව්. මේ බලන්න කාර්යාල උපකරණ ෂය වීම දීලා තියෙනවා 170ක් කියලා. කීයද කාර්යාල උපකරණ ෂය වීම දීලා තියෙන්නේ? 170යි. එහෙනම් අපි කැල්කියුලේටරේ හරි කොහේ හරි ලියා ගන්නවා නැත්නම් ගහ ගන්නවා 170යි. ඒ 170ට එක්කව කරනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙන ආරම්භක කාර්යාල උපකරණ සමුච්චිත ෂය. කීයක්ද තියෙන්නේ? 350ක් තියෙනවා. ඉතින් 170ට 350 එක්ක වුණාම කාර්යාල උපකරණ සමුච්චිත ෂය වීම කීයද? සමස්ත කාර්යාල උපකරණ සමුච්චිත ෂය වීම එනවා 520ක් කියලා. කීයක් කියලා දෙන්නේ? 520ක් කියලා එනවා. එහෙනම් අපි දැන් සමුච්චිත ෂය දාන තැන දානවා. කාර්යාල උපකරණ සමුච්චිත ෂය දානවා. අපිට ආපු ගාන කීයද? 520යි නේ. අපි දාමු 520යි කියලා. කාර්යාල උපකරණ කියලා ලියලා අපි ලියනවා සමුච්චිත ෂය යටතේ කීයක්ද පුතේ? 520යි කියලා. ඒකම අපි කාර්යාල උපකරණයේ දහරණාගයත් හැකි විගස හොයා ගන්නට උත්සාහ කරනවා. යන්න අපිට තියෙනවා කාර්යාල උපකරණයේ ධාරණාගය 1700යි කියලා. අපි ධාරණාගයක් දානවා 1700යි කියලා අපේ ධාරණාගයත් අපි දානවා. ඔයාලට ඉතින් පසුබිමින් විවිධ ශබ්ද ඇහෙන්නට පුළුවන්. මාළු විකුණනවා නේද? මේ දවස්වල හැටි එහෙමනේ. ඉතින් ඒක වැඩි ගණන් ගන්නට එපා. හොඳයි. ඊට පස්සේ අපි අපේ හතරවෙනි පියවර ලියනවා. මොකක්ද හතරවෙනි පියවර? වත්කමේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කළ පසු ලැබෙන අගය ධාරණ අගය තීරුවේ පෙන්වන්න කියන එක. දැන් අපි මේ කතාව කරමු ටක් ගාලා ගිහිල්ලා. දැන් අපේ ගානට ගිහිල්ලා වත්කමේ පිරිවැයෙන්. දැන් උදාහරණයක් විදිහට ඉඩම ගත්තොත් ඉඩමේ පිරිවැය 2000යි සමුච්චිත ෂය බිඳුව. එතකොට ධාරණ අගය 2000යි. ඒ වගේ ගොඩනැගිලි වල ගත්තොත් පිරිවැය 4750යි. අපි එකකින් සමුච්චිත ෂය 1725 අඩු කරපුවා මම හිතන්නේ එන්නේ 3025යි. කාර්යාල උපකරණ වල පිරිවැය 1700න් සමුච්චිත ෂය 520 අඩු කරපුවාම ධාරණ ගේනවා 1180ක්. මෝටර් රථ වල 2500න් 1145 අඩු කරපුවාම 1355ක් එනවා. ඊට පස්සේ පුතේ මේ තීරු ටික අපි යටට එක්කහුව කරනවා. යටට එක්කහුව කරලා පිරිවැය කොලම් එක සහ සමුච්චිත ෂය කොලම් එක අර පොඩි කාලේ ගානක් හදද්දි යටට ඉරි දෙකක් ගහලා වහන්න අන්න එහෙම වහලා දානවා. හැබැයි ධාරණාගේ කොලම් එක අපි වහන්නේ නෑ, ඉස්සරහට ඉදිරි කර ගන්නවා. එහෙමනම් දැන් ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා අවසාන ගිණුමක ෂය වීම ගිණුම්ගත කරන්ට පියවරෙන් පියවර අපි තා සරලව කතා කරලා තියෙනවා. හරි. එතකොට පුතේ දැන් අපි මෙතන ඉඳන්
ඉස්සරහට යන්නට තමයි උත්සාහ කරන්නේ. දැන් තුන්වෙනි එක බලන්න. ස්ථාවර තැන්පතුව සඳහා අදාළ වන පොලී අනුපාතය වර්ෂයකට 108ක් වන අතර 2020 මාර්තු මාසය සඳහා ලැබිය යුතු පොලිය සහන ට්‍රේඩර්ස්ගේ ගිණුම් පොත්වල ගිණුම්ගත කර නොතිබුණි. අතරම දැන් මේකට නෝට් එකක් ලියන්න බෑ. අපි හැම දෙයකම නෝට් ලියන්න බෑනේ පුතේ. දැන් සමහර දේවල් වලදී ඔයාට මොලේ කල්පනා කරන්න සිද්ධ වෙනවා ටිකක්. දැන් මෙතනදිත් මොලේ තමයි කල්පනා කරන්න වෙන්නේ. දැන් අපි මුලින්ම දැනගන්නට ඕනේ මේ ස්ථාවර තැන්පතුව කියන එක අපි පෙන්වන්නේ කොහෙද කියලා. හරි මට කියන්න ස්ථාවර තැන්පතුව දාන්නේ කොහෙද කියන එක කියන්න බලන්න ටක් ගාලා. පොතේ අපි දන්නවා ගානක ස්ථාවර තැන්පතුව කියන්නේ අස්පෘශ්‍ය ගණයේ වත්කම. ඒක අපි පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කම් හා ජංගම වත්කම් අතර. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් ඒක නෝට් එකක් විදිහට ඕනනම් ලියාගත්ත හැකි. ස්ථාවර තැන්පතු යනු අස්පෘශ්‍ය වත්කමකි. එය පෙන්වන්නේ ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් අතරයි. දැන් මේ බලන්න වාගේ ගානේ තියෙනවා ස්ථාවර තැන්පතුව 2019 ඔක්තෝබර් 1 ආයෝජනය කරන ලද 1500. එතකොට ස්ථාවර තැන්පතුවේ මුහුණතාගේ 1500. මුහුණතාගේ ඔව් මුහුණතාගේ කියන්නේ ස්ථාවර තැන්පතුවේ අගේ කීයද 1500. දැන් කොහෙද පෙන්නනවා කිව්වේ ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් අතර. ඔන්න එහෙනම් කෙලින්ම දකුණු තීරුවෙම අපි දානවා 1500යි. අපි ලියනවා මොකක්ද ඒකේ නම ස්ථාවර තැන්පතුවනේ. අපි ටක් ගාලා ලියනවා ස්ථාවර තැන්පතුව. ඉතින් හරි ලේසි ස්ථාවර තැන්පතුවේ මුහුණත අගය ඔන්න ඔය විදිහට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් යටතේ ජංගම නොවන වත්කම් ටික දැම්මට පස්සේ ජංගම වත්කම් වලට මොහොතක් උඩින් පෙන්නනවා. මොහොතක් උඩින් පෙන්නනවා. දැන් මේ දෙක අතර ඕගොල්ලන්ට හිතෙනවා නම් මේ රූලක විතර ગેප් එකක් තියාගත්තොත් හොඳයි කියලා. අපි එහෙම ગેප් එකක් තියාගන්න. ඔන්න අපි පෙන්නුවා ස්ථාවර තැන්පතුව ජංගම නොවන වත්කම් යටතේ 1500යි. හරිනේ. ඒක දැන් අපිට අතිශයින්ම පැහැදිලි. හරි. දැන් අපි මුහුණත් වෙන බරපතලම ගැටලුව තමයි මේ ස්ථාවර තැන්පතුවට පොලිය කීයද කියලා හොයාගන්න එකනේ. අපි යන්කෝ ගානට ගිහින් බලන්න ස්ථාවර තැන්පතුව කවද්ද දාලා තියෙන්නේ. මේ බලන්න 2019 ඔක්තෝබර් 1 තමයි ආයෝජනය කළේ. දැන් ඔයාගේ අතේ ඇඟිලි ගයින්න ඔක්තෝබර් 1 ඉඳන් ගිණුම් වර්ෂය වරණ මාර්තු 31කට මාස කීයද කියලා පුතේ. ඔක්තෝබර් 1 සමහර උන්ට ඔක්තෝබර් 1 ඉඳන් ගයින්න කිව්වම ඇඟිල්ලක් නමනවා නොවැම්බර් කියලා. යකෝ නොවැම්බර් වලට නෙමෙයි ඔක්තෝබර් වලට නම පියවු ඇඟිල්ලක්. ඇයි? ඔක්තෝබර් 1 නේ පුතේ ආයෝජනය කළේ. එහෙනම් ඉතින් ඔක්තෝබර් මාසෙටත් පොලියක් ලැබෙනවනේ. එහෙනම් ඔක්තෝබර් කියලා ඇඟිල්ලක් නැමුවා. නොවැම්බර් නැමුවා ඇඟිල්ල. දෙසැම්බර් ඇඟිල්ල නැමුවා. ජනවාරි ඇඟිල්ල නැමුවා. පෙබරවාරි ඇඟිල්ල නැමුවා. මාර්තු ඇඟිල්ල නැමුවා. එහෙනම් මාස 6කට පොලිය අපිට හම්බෙනවා මේ ස්ථාවර තැන්පතුවට. එහෙනම් මාස 6යි කියන එක මතක් තියාගන්න. 1500යි මුහුණතාගේ. පොලී ප්‍රතිශතය කීයද කියන්නේ? තුන්වෙනි ගැලපිල්ල කියනවා පොලිය 108යි කියන. එහෙනම් අපි කැල්කියුලේෂන් එකක් දැන් කළොත් කොහොමද මේකේ පොලිය හොයන්නේ? 1500 වැඩි කිරීම 8 බෙදීම 100. ඇයි 8න් 100න් 8 කියන්නේ? ඉතින් පොලිය ප්‍රතිශතය 108යි. අවුරුද්දකට නෙමෙයි පොලිය ප්‍රතිශතය කියන්නේ. ඒකෙන් අපේ මේ ස්ථාවර තැන්පතුව තිබේ මාස 6යි. එහෙනම් වැඩි කිරීම 6 බෙදීම 12. ඔන්න ඔය සූත්‍රය දැම්මොත් අපිට මේ ස්ථාවර තැන්පතුවට අදාළව අපේ ගිණුම් කාල පරිච්ඡේදයට එන පොලිය කීයද කියලා හොයාගන්න පුළුවන්. හරි මට කෙනෙක් හොයලා කියන්න කීයද පොලිය එන්නේ කියලා 1500න් 108යි මාස 6කට. මං හිතන්නේ පොලිය ලැබෙනවා 60ක්. හරි එහෙනම් ස්ථාවර තැන්පතුවට අදාළව අපේ කාල පරිච්ඡේදයට අදාළ පොලිය ආදායම 60යි. ඒ ගැන කතන්දර දෙකක් නැහැ. නමුත් අපි ගානේ මොනවද කියලා. අපි බලමු මොනවද කියන්නේ කියලා. ස්ථාවර තැන්පතුව සඳහා අදාළ වන පොලී අනුපාතය වර්ෂයකට 108ක් වන අතර 2020 මාර්තු මාසය සඳහා ලැබිය යුතු පොලිය සහන ට්‍රේඩර්ස් ගිණුම් පොත්වල ගිණුම්ගත කර නොමැත. එහෙනම් මාස 6ටම ලැබෙන පොලිය 60යි. ඒ කියන්නේ එක මාසයකට ලැබෙන්නේ 66න් බෙදපුවාම 10යි. අන්තිම මාසයේ පොලිය ගිණුම්ගත කරලා නැහැ කියලානේ කියන්නේ. එහෙනම් 60ක් ලැබෙන්න ඕන නැත්නම් අන්තිම මාසේ 10 ගිණුම්ගත කළේ නෑ කියන්නේ ওই ශේෂ පිරික්සුමේ ඇති පොලී ආදායම කියලා 50. බලන්න එහෙමද තියෙන්නේ කියලා. එහෙමද තියෙන්නේ කියලා. ඔව් නේ මේ ස්ථාවර තැන්පතුව මත පොලී ආදායම කියලා තියෙන්නේ කීයද?
50යි. අන්තිම මාසේ පොලිය ගිණුම්ගත කරලා නැහැ. දැන් අපි ආදායම් ප්‍රකාශනයක් හදද්දී ගිණුම්ගත කරන්නේ ලැබිච්ච ප්‍රමාණය නෙමෙයිනේ. අපි ගිණුම්ගත කරන්නේ අපි කතා කරන ගිණුම් කාලච්ඡේදයට අදාළ සමස්ත ආදායම. එහෙනම් අපි කතා කරන ගිණුම් කාලච්ඡේදය ඇතුලේ මේ ස්ථාවර තැන්පතුව තිබ්බේ මාස 6යි. එකී මාස 6ට පොලී ආදායම අපි ආදායම ලෙස හඳුනාගත යුතුයි. ඒ කියන්නේ 60යි. ගණනය කරන හැටි අපි පෙන්නුවා. අපි කතා කළා පොලී ආදායම 60යි. එහෙනම් ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ පොලී ආදායම දාන්න. ආදායමක් නේද? කොහෙද දාන්නේ පුතේ? වෙනත් ආදායම් යටතේ අපි දාන්නේ 60ක් නේද? අපි වෙනත් ආදායම් යටතේ 60ක් දාන්න. වෙනත් ආදායම් වලට තව ටිකක් ඉඩ ඕන කියලා හිතෙනවා නම් අපි තව රූලක් විතර දාගන්න. හරි. වෙනත් ආදායම් වල අපි ලියනවා 60ක්. මොකක්ද මේ 60? පොලී ආදායම. අපි ලියනවා පොලී ආදායම් කියලා වෙනත් ආදායම් වල 60ක්. හරි. දැන් මේ 60 අපිට ලැබුණේ කීයද? ලැබුණේ 50යි. ලැබුණේ 50යි. අර ශේෂ පරීක්ෂුමේ කියනවනේ ලැබුණේ 50යි කියලා. මේ බලන්න ශේෂ පරීක්ෂුමේ බැරපැත්තේ අන්තිමට අයිතමේ ස්ථාවර තැන්පතු මත පොලී ආදායම 50යි. අතරම අපිට ලැබිලා තියෙන්නේ 50යි. එතකොට තව 10ක් ලැබෙන්න තියෙනවා නේ. අපි අන්තිම මාසේ ලැබිය යුතු පොලිය ගිණුම්ගත කරලා නැහැ කියලානේ කියන්නේ. එහෙනම් ලැබිය යුතු පොලිය දැන් කීයද තියෙන්නේ? සමස්ත පොලිය ආදායම 60යි 50ක් ලැබිලා ගිණුම්ගත කරලා තියෙනවා. තව 10ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් ලැබෙන්න තියෙන 10 ලැබිය යුතු පොලිය. පුතේ ලැබිය යුතු පොලියක් කියලා කියන්නේ අපේ ජංගම වත්කම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ ඔයා ලියන්න මොකක්ද ලියන්නේ? ලැබිය යුතු පොලිය කියලා. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ ලියනවා ලැබිය යුතු පොලිය. ලැබිය යුතු පොලිය. කීයක්ද ලියන්නේ? 10යි. ලැබිය යුතු පොලිය 10යි. මම විශ්වාස කරනවා පැහැදිලි කියලා. ඉතින් මේ වගේ දෙයකට පුතේ නෝට් එකක් ලියන්න බෑ. ඒ සාමාන්‍ය බුද්ධිය. හරි. පුතේ අපි ගානේ ඊගාව ගැලපිල්ලට යනවා. ගානේ ඊගාව ගැලපිල්ල ගිණුම් පොත්වල වාර්තා කර නොතිබූ 2020 මාර්තු මාසය සඳහා ගෙවිය යුතු බිල් පහත පරිදි වේ. right. අපිට ඒකට නෝට් එකක් ලියන්නට පුළුවන්. අපි නෝට් එක ලියන තැනට ගිහිල්ලා ලියනවා මොකක් කියලාද? උපචිත වියදම්. නෝට් එක ලියන්න පස්සේ නෝට් එක තමයි උපචිත වියදම් ගැලපීම. right. අපි නෝට් එක ලියනවා උපචිත වියදම් ගැලපීම. කෙනෙකුට ඕනනම් වරහන් ඇතුලේ ලියා ගන්න ගෙවිය යුතු වියදම් ගැලපීම කියලා. ගෙවිය යුතු වියදම් ගැලපීම. මේ උපචිත වියදම් කියලා අදහස් කරන්නේ ගෙවිය යුතු වියදම් කියන එක. right. ඒ යටතේ පළවෙනි අංකය දාලා අපි මෙහෙම ලියන්න ගැලපිල්ලේ සඳහන්. ගැලපිල්ලේ සඳහන් උපචිත වියදම. ගැලපිල්ලේ සඳහන් උපචිත වියදම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ පෙන්වන්න. ජංගම වගකීම් යටතේ පෙන්වන්න. හරි. ඔන්න එහෙනම් අපි ඒක ලියවන්න අපේ නෝට් එකේ. එහෙනම් අපිට අවබෝධයි ගැලපිල්ලේ තියෙන උපචිත වියදම් අපි පෙන්නනවා. උපචිත වියදම් කියන අපේ ජංගම වගකීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ. කතාව හරි සරලයි. අපි පළවෙනියෙන් ලියපු නෝට් එකේ තියෙන වැඩේ කරලා එනවා. හොඳයි. දැන් අපේ ගැලපිල්ලේ තියෙන උපජිත වියදම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ පෙන්වන්නට තමයි අපි මේ අර අඳින්නේ. right. අපේ ගානට එමු. අපේ ගානේ ගැලපිල්ලේ කියනවා ගිණුම් පොත්වල වාර්තා කර නොතිබෙච්ච 2020 මාර්තු මාසයට ගෙවිය යුතු බිල් පහත පරිදි වේ. එහෙනම් උපචිත විදුලිය 75යි උපචිත ජලය 21යි නේද? උපචිත විදුලිය 75යි ජලය 21යි. අපි මොකද කරන්නේ? අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් හොයාගන්න. ජංගම වගකීම්. මේ තියෙන්නේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේනේ. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට කොහාට යනකම් යනවද? ජංගම වගකීම් වෙනකම් යනවා. right. මේ තියෙන්නේ ජංගම වගකීම් යටම තියෙනවා. right. අපි ජංගම වගකීම් යටතේ ලියනවා
මොනවද ලියන්නේ? උපචිත විදුලිය. උපචිත විදුලිය. අපි ලියමු උපචිත විදුලිය. right. කීයද අපේ උපචිත විදුලිය තිබ්බේ? 75යි. මොන තීරුවේද ලියන්නේ? මැද්දේ තීරුවේ තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. දැන් මට මතක නැහැ තිබ්බ දේවල්. එකක් උපචිත විදුලිය, අනිත් එක උපචිත ජලය. right. අපි බලමු අපිට උපචිත විදුලිය ලිව්වා. අපි ලියනවා උපචිත ජලය. ඊගාව එක අපි ලියනවා උපචිත ජලය. right. ටක් ගාලා ලියමු. උපචිත ජලය. කීයද පුතේ අපේ ගානේ තිබ්බ උපචිත ජලය? මං හිතන්නේ ඒත් 21යි නේද? 21යි. අපි ඔන්න ලියනවා උපචිත ජලයත් 21යි කියලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් විදිහට. ඊගාවට කියන්න ඕනේ දැන් උපචිත වියදම් ගැලපිල්ල ඔතනින් ඉවර වෙන්නේ. අපේ නෝට් එකේ දෙවනි පියවර අපි ලියන උපචිත වියදම් යටතේ ලියන්න ගැලපිල්ලේ සඳහන් උපචිත වියදම්. ගැලපිල්ලේ සඳහන් උපචිත වියදම්. ශේෂ පිරික්සුමෙහි හර පැත්තෙහි සඳහන්. ශේෂ පිරික්සුමෙහි හර පැත්තෙහි සඳහන්. හර පැත්තෙහි සඳහන්. වසර තුල මුදලින් ගෙවූ ප්‍රමාණයට වසර තුල මුදලින් ගෙවූ ප්‍රමාණයට එකතු කොට ලැබෙන අගය ආදායම් ප්‍රකාශයේ වියදම් යටතේ පෙන්වන්න. ඔන්න ඔය විදිහට අපේ නෝට් එක ලියලා ඔය කියපු කාරණාව අපි කරමු. හරි. බලමු කරන්න. දැන් අපි ඔය කතන්දරේ කරන්ටයි යන්නේ. ගැලපිල්ලේ තියෙන උපචිත වියදම. ශේෂ පිරික්සුමේ හර පැත්තේ තියෙන වසර තුල මුදලින් ගෙවූ ප්‍රමාණය. ඒක මුදලින් ගෙවුවා කියලා නෑ. නමුත් එහෙම තමයි ශේෂ පිරික්සුමේ හර පැත්තේ තියෙනවා කියන්නේ මුදලින් ගෙවුවා කියන එක. ඒකට එක්කහු කරන්න ඕන. එක්කහු කරලා ලැබෙනගේ ආදායම් ප්‍රකාශයේ වියදමක් විදිහට පෙන්වන්න කියලායි කියන්නේ. දැන් පුතේ අපේ ගානේ උපචිත වියදම් දෙකක් තිබ්බා. මේ බලන්න උපචිත විදුලිය 75යි. දැන් ඔයා ගිහින් බලනවා ශේෂ පිරික්සුමේ විදුලිය දීලා තියෙනවා. මේ තියෙනවා. කීයක් තියෙනවද? 1200ක් තියෙනවා. ශේෂ පිරික්සුමේ හර පැත්තේ තියෙනවා කියන්නේ මුදලින් ගෙව්වා කියන එක. එහෙනම් මුදලින් ගෙවලා තියෙනවා 1200ක්. අර ගැලපිල්ලේ කිව්වා උපචිතයි 75ක් කියලා. එහෙනම් මේ 1200ට අර උපචිත 75 එක්කහු කරනවා. එතකොට එනවා වසරට අදාළ සමස්ත විදුලිය නේ. එතකොට නෙන්නේ වසරට අදාළ සමස්ත විදුලිය. ගෙවලා තියෙනවා 1200ක්, ගෙවන්න තියෙනවා 75. එහෙනම් 1200ට 75 එක්කහු කරපුවම මොහාට එනවා වසරට අදාළ සමස්ත විදුලිය. අපි වසරට අදාළ සමස්ත විදුලිය වෙන විදියකට කිව්වොත් ශේෂ පිරික්සුමේ හර පැත්තේ තිබ්බ මුදලින් ගෙවපු 1200ට ගැලපිල්ලේ තිබ්බ තවදුරටත් ගෙවන්න තියෙන 75 එක්කව කළාට පස්සේ එන 1275 පරිපාලන වියදමක් යටතේ පෙන්නනවා ආදායම් ප්‍රකාශනයේ විදුලිය කියලා. පුතේ ඔය කරපු වැඩේම අපි ජලයටත් කරනවා. ජලය නේද අපිට තවදුරටත් උපචිත වෙලා තිබ්බේ. උපචිත ජලය 21ක් තියෙනවනේ උපචිත ජලය. ශේෂ පිරික්සුමට ගිහින් බලන්න ජලය කීයක් ගෙවලාද කියලා මේ බලන්න මෙන්න පේනවා. ජලය 190ක් ගෙවලා තියෙනවා. මුදලින් ගෙවපු 190. උපචිත ජලය 21 අපි එක්කහු කරපුවම ජලය එනවා 211. එහෙනම් අපි පරිපාලන වියදම් යටතේ අපි පෙන්නමු ජලය කීයද ජලය ආවේ අපිට 211ක්. අපි පරිපාලන වියදම් යටතේ පෙන්නනවා ජලය කියලා. මම හිතන්නේ ඒ ගැලපිල්ල ඊටාම පහසු ගැලපිල්ලක්. අපි ඒක බොහොම සාර්ථකව මේ වෙද්දී කරලා තියෙනවා. හරි අපි අවසාන ගැලපිල්ලටත් එමු. අවසාන ගැලපිල්ල කියන්නේ සහන ට්‍රේඩර් C
2019 අප්‍රේල් 1 ප්‍රදර්ශනාකාර කුලී ගිවිසුමකට එළඹුණු අතර දැන් 19 අප්‍රේල් 1 කියන්නේ ගිණුම් වර්ෂය පටන් ගන්න දවසේ. ප්‍රදර්ශනාකාරයේ මාසික කුලිය 100යි. ඉතින් හරිනේ. ගිණුම් වර්ෂය පටන් ගන්න දවසේ අපි කුලී ගිවිසුමකට එළඹුණා. මාසික කුලිය 100යි. පුතේ එතකොට මේ ගානත් අපි බුද්ධියෙන් හදන්න ඕන ගාන. එතකොට මාසික කුලිය 100 නම් ඔය 100 12න් වැඩි කරන්න අවුරුද්දේ කුලිය එනවා 1200ක්. එහෙනම් ප්‍රදර්ශනාකාර කුලිය එහෙනම් ප්‍රදර්ශනාගාරයක් කියන්නේ ඇත්තම බෙදා හැරීමේ කටයුත්තකට භාවිතා කරන එක නේ ප්‍රදර්ශනාගාරයක් කියන්නේ. එහෙනම් අපි බෙදා හැරීමේ වියදම් යටතේ ආදායම් ප්‍රකාශනය ඇතුළේ ලියමු මොකක්ද? ප්‍රදර්ශනාගාර කුලීනේ. හරි. ප්‍රදර්ශනාගාර කුලී කියලා අපි ලියනවා බෙදා හැරීමේ වියදමක් යටතේ 1200. 1200 ආවේ කොහොමද? මාසෙකට 100යි මාස 12ට 1200. ඒක ලිව්වා. ඊට පස්සේ අපි බලනවා අපේ ශේෂ පිරික්සුමට ගිහිල්ලා ප්‍රදර්ශනාකාර කුලී හැබෑවටම කීයක් ගෙවලා තියෙනවා. බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා මේ යට ඉඳන් 3 වෙනි අයිතම ප්‍රදර්ශනාකාර කුලී ගෙවලා තියෙන්නේ 1100යි. හරිනම් 1200ක් ගෙවන්න උනා. ගෙවලා තියෙන්නේ 1100යි. ඒ කියන්නේ පුතේ තව 100ක් උපචිතයි. ඔයගොල්ලෝ දන්නවනේ ගෙවිය යුතුයි කියන්න තමයි උපචිතයි කියලා කියන්නේ. නේද? එහෙනම් ඔයාගේ දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක අපිට ලියන්න වෙනවා තව 100ක්. තවත් 100ක් අපි ලියනවා. මොනවා කියලාද? උපචිත ප්‍රදර්ශනාගාර කුලී කියලා. අපි ලියමු තවත් 100ක් ජංගම වගකීමක අපි ලියනවා තවත් 100ක් උපචිත ප්‍රදර්ශනාගාර කුලී කියලා. උපචිත ප්‍රදර්ශනාගාර කුලී කියලා අපි ලියනවා. උපචිත ප්‍රදර්ශනාගාර කුලී 100යි. මම හිතනවා පැහැදිලි ඇති කියලා. එතකොට අපි මේ වෙද්දී සියලුම ගැළපිලි කතා කරලා ඉවරයි. හොඳයි. එතකොට දැන් අපි මේ ගානේ සියලුම ගැළපිලි ටික දාලා ඉවරයි. අපිට ගානක වැඩිම ලකුණු ලැබෙන්නේ ගැළපිලි වලටනේ. ඒක කරලා ඉවරයි. දැන් අපි දාපු නැති ශේෂ පිරික්සුමේ තියෙන අයිතමයන් ටික ඉක්මනට දාමු. හරි. උඩ ඉඳන් බලමු. ඊටම ගොඩනැගිල්ල මෝටර වාහන කාර්යාල උපකරණ හා ඒවායේ සමුච්චිත ෂය අපි දාලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ විකුණුම් 48000යි ගැනුම් 27120යි. මතක් තියාගන්න. හොඳේ. විකුණුම් 48000යි. අපි විකුණුම් දාන්නේ කොහෙද? අපේ ආදායම් ප්‍රකාශනයේ උඩින්ම දානවා විකුණුම්. ඔන්න අපි දානවා විකුණුම් 48000යි. දැම්මනේ. ඊට පස්සේ අපිට තියෙනවා ගැනුම්. මම හිතන්නේ ගැනුම් දීලා තිබා 27120යි. ඔව් එහෙම නේද තියෙන්නේ? ඔව්. අපි ලියනවා ගැනුම් 27120යි කියලා අපි ගැනුම් දැම්මා. right. ඊගාවට අපි අපේ ශේෂ පිරික්සුමට තවදුරටත් හොම්බ දාලා බලනවා මොනවද තව දැම්මේ නැත්තේ. මේ බලන්න 2019 අප්‍රේල් 1 තොගේ. දැන් 19 අප්‍රේල් 1 තොගේ කියන්නේ ආරම්භක තොගේනේ. ආරම්භක තොගේ 2900යි. ආරම්භක තොගේ කොහෙද දාන්නේ? විකුණුම් පිරිවැයට උඩින්ම දාන්න තියෙනවානේ ආරම්භක තොගේ. ඔන්න දැම්මා 2900යි. ඊගාවට කියනවා 19 අප්‍රේල් 1ට ප්‍රාග්ධන ගිණුම 9000යි. ආරම්භක ප්‍රාග්ධනය කීයයි කියලාද කියන්නේ 9000යි. ආරම්භක ප්‍රාග්ධනය කොහෙද දාන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය දාන්න තැනක් තියෙනවා. මේ මුළුවත්කම් කියන උත්තරේට යටින් අපි ප්‍රාග්ධනය ලියන්නේ. ඔන්න ලියනවා ප්‍රාග්ධනය කීයද? 9000යි කියලා අපි ලියමු. ඊට පස්සේ ස්ථාවර තැන්පතු අපි ලිව්වා වෙළඳ ලැබිය යුතු මුදල් තියෙනවා 4100ක්. පුතේ වෙළඳ ලැබිය යුතු මුදල් කියන්නේ ජංගම වත්කමක්නේ. වෙළඳ ලැබිය යුතු මුදල්. ඒ කියන්නේ ණය ගැතියෝ කියන එකනේ නේද? එහෙනම් අපි ණය ගැතියෝ යටතේ ලියමු වෙළඳ ලැබිය යුතු දෑ. කීයක් දෙන්නේ? 4100ක් වෙනවා නේද? අපි ඔන්න වෙළඳ ලැබිය යුතු දෑ එහෙනම් පෙන්නුවා 4100ක් විදිහට තමයි වෙළඳ ලැබිය යුතු දෑ අපි පෙන්වන්නේ. අපි ඒකත් කළා. යකු ඉස්සරහට තව මොනවද කියන්නේ? වෙළඳ ගෙවිය යුතු මුදල්. මේ බලන්න 1895ක වෙළඳ ගෙවිය යුතු මුදල් ගැන ගාන කතා කරනවා. වෙළඳ ගෙවිය යුතු මුදල් කියන්නේ ජංගම වගකීම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක අපි දාමු වෙළඳ ගෙවිය යුතු දෑ. කීයක් කියලාද කියන්නේ? 1895ක් කියලා කියනවා. අපි ලියනවා වෙළඳ ගෙවිය යුතු දෑ 1895. ටිකක් ලොකු ගාණක් නේද? අපි දාමු 1895. හරි. ඊට පස්සේ තියෙනවා විදුලිය. අපි දැම්මනේ. ඊගාට තියෙනවා වැටුප් වේතන 6200යි. වැටුප් හා වේතන. වැටුප් හා වේතන කියන්නේ සාමාන්‍යයෙන් පරිපාලන වියදමක්. අපි පරිපාලන වියදමක ලියමු වැටුප් හා වේතන
කීයක්ද 6200ක්ද තිබ්බේ. මට මතකත් 6200ක් කියලා අපි ලියනවා වැටු. වේතන කියන වචනේ නැතත් කමන්නේ වැටු 6200ක්. ඔන්න දැන් ඊගාවට ප්‍රවාහන වියදම් ගිහිල්ලා තියෙනවා 500ක්. ප්‍රවාහන වියදම් 500. දැන් ඒක තරමක ආందోලනාත්මක දෙයක්. නමුත් අපිට පැහැදිලි ප්‍රවාහනය සාමාන්‍යයෙන් දරන්නේ ඉතින් බෙදා හරින්නනේ නේද? ඒක නිසා අපි බෙදා හැරීමේ වියදමක ලියමු ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම්. අපි බෙදා හැරීමේ වියදමක් විදියට ප්‍රවාහන වියදම් පුතේ දානවා. කීයක්ද ගානේ ප්‍රවාහන වියදම් තිබ්බේ? බලන්න කීයද තියෙන්නේ කියලා 500ක් තියෙනවා. ප්‍රවාහන වියදම් 500ක්. බෙදා හැරීමේ වියදමක දාන ප්‍රවාහනේ දරන. ඉතින් බඩු බෙදන්නනේ වෙන දෙයකට. ඊගාවට තියෙන්නේ ජලය දැම්මනේ. අන්න බැංකු ගාස්තු තියෙනවා 25. බැංකු ගාස්තු කියන්නේ මූල්‍ය වියදම. මූල්‍ය වියදම. අන්න නේද? අපි මූල්‍ය වියදම් යටතේ පෙන්නනවා බැංකු ගාස්තු. බැංකු ගාස්තු. කීයද තිබ්බේ බැංකු ගාස්තු? මගේ මතකයේ හරිනම් 25ක් තමයි බැංකු ගාස්තු තිබ්බේ. right. බලන්න. ඇත්තරම 25යිනේ. ඊගාට ප්‍රදර්ශනාගාරයේ කුලිය ලිව්වා. ස්ථාවර තැන්පතු මත පොලී ආදායමත් ලිව්වා. අතැති මුදල් හා බැංකුවේ මුදල් තියෙනවා 5230ක්. ඒතර අතැති මුදල් හා බැංකුවේ මුදල් කියන්නේ ජංගම වත්කම. සාමාන්‍ය ජංගම වත්කම් යටතේ අපි යටින්ම දාන අයිතමේ තමයි ඕක. අතැති මුදල් හා බැංකු මුදල්. කීයක්ද තියෙන්නේ? 5230ක් තියෙනවානේ. අතැති මුදල් හා බැංකු මුදල් අපි ලියමු 5230ක්. තහවුරු කරගන්න වටිනාකම සැබවින්ම 5230ද කියලා ගානට යලිත් වතාවක් ගිහිල්ලා. එහෙමනේ තියෙන්නේ. ඔව් 5230යි. ඔන්න අපි ඒකත් දැම්මා. දැන් මේ වෙද්දී අපි ගානේ දාන්න ඕන හැම එකක්ම දාලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ළමයි ගාන එක්කව කරන එක. ඔන්න විකුණුම් තියෙනවා. ආරම්භක තොගයට ගැනුම් එක්කව කරපුවාම උත්තරේ 27120නේ. දැන් මෙතන මේ ඉඩ වැඩි වගේ කෙනෙකුට හිතෙනවා නම් අපි ඒ ඉඩ අයින් කරගන්නවා. දැන් වාක්‍යයේ සර්ට අයින් කරගන්න පුළුවන් වුණාට අපිට අයින් කරගන්න බෑ කියලා. ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් එහෙම දෙයකට බය වෙන්න එපා. විභාගයේදී මෙතන ඉඩ ඇරලා තිබ්බයි කියලා රූලත් දෙකක් ඔයාලට ලැබෙන ලකුණු ප්‍රමාණයේ කිසිදු අඩුවීමක් නැහැ. හරි. එහෙනම් ආරම්භක තොගේ 2900ට ගැනුම් 27120 එක්කව කරපුවා මම හිතන්නේ 30.20යි කියලා උත්තරේ එන්නේ. ඒකෙන් අවසාන තොගේ 3500 අපි අඩු කරා. right. එතකොට ලැබෙන උත්තරේ විකුණුම් පිරිවැය. බලන්න ගානේ විකුණුම් පිරිවැය ඔයාට ලැබෙයි යම් ගානක්. බලමු විකුණුම් පිරිවැය විදිහට කීයද ලැබෙන්නේ කියලා. මං හිතනවා 26520ක විකුණුම් පිරිවැයක් ලැබෙනවා. අපි විකුණුම් පිරිවැය අඩු කරන නිසා විකුණුම් වලින් අපි ඒක පෙන්නන්නේත් වරහණක් ඇතුලේ. දැන් මේ 48010යි 26520 අතර වෙනස තමයි දල ලාභයේ විදිහට පුතේ සලකන්නේ. ඒතර අපේ ගානේ දල ලාභේ 21480. ඒකට මේ වෙනත් ආදායම් යටතේ තියෙන 60 අපි එක්කව කරනවා. එතකොට 21540යි. දැන් අපිට සිද්ධ වෙනවා බෙදා හැරීමේ වියදම් ටික එක්කව කරන්න 2325ක් වෙනවා. අඩු කරන නිසා වරහණක් දාගන්න. පරිපාලන වියදම් වල එකතුවත් අපි චුට්ටක් එක්කව කරගමු. මං හිතන්නේ 8331ක් තමයි අපිට පරිපාලන වියදම් විදිහට ලැබෙන්නේ. ඊගාවට වෙනත් වියදම් මේ ගානේ කිසිවක් නැහැ. මූල්‍ය වියදමක් තියෙනවා. මූල්‍ය වියදමක් තියෙනවා. කීයද අපිට තියෙන මූල්‍ය වියදම 25. ඒකටත් අපි වරහණක් දානවා. ඊට පස්සේ බලන්න ශුද්ධ ලාභයේ ගානේ කීයක්ද දෙන්නේ කියලා. මම හිතන්නේ ශුද්ධ ලාභයේ සියලු දේවල් ටික ගලපුවාට පස්සේ අපිට එන්නේ 10859. මේ 10859ක ශුද්ධ ලාභය අපිට ආපු 10859ක ශුද්ධ ලාභේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනයට එකතු කරමු. කීයද අපිට ශුද්ධ ලාභයේ විදියට ආවේ? 10859. හරි. එතකොට 9000ට 10859ක් එක්ක වුණාම 19859ක් එනවා. ගැනිලි මුකුත් ගානේ නේ. එතකොට උත්තරේ 19859 නෑ, ගැනිලි බිඳුව. ජංගම නොවන වගකීම් ගානේ බිඳුව. ඊට පස්සේ පුතේ තියෙන්නේ ජංගම වගකීම්. ජංගම වගකීම් වල අපි බලමු ටෝටල් එක කීයක් එනවද කියලා. ජංගම වගකීම් වල ඔයාලට එකතුව බලන්න. එකතුව 2091යි. එතකොට හිමිකම් හා වගකීම් පැත්ත එකතු වුණාම 21950. දැන් බලන්න මේ
වත්කම් පැත්තේ එකතු වෙනවද කියලා. ඉන්නේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. අපි බලමු වත්කම් පැත්තේ එකතු. ජංගම නොවන වත්කම් 7560යි. ස්ථාවර තැන්පතු 1500කුත් තියෙනවා. ජංගම වත්කම් වල එකතුව බලමු. ජංගම වත්කම් වල එකතුව තියෙනවා 12840. එතකොට වත්කම් පැත්තේ සමස්ත එකතුව අපිට ඇවිල්ලා තියෙන්නේ 21900යි. නමුත් හිමිකම් හා වගකීම් පැත්තේ 21950ක් තියෙනවා. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ ගානේ කොහේ හරි තැනක 50ක දෝෂයක් තියෙනවා. දැන් අපි දෝෂයක් ආවා කියලා මේ මොකද්ද කම්පා වෙලා කෑ ගහලා දුවන්නේ නේ. ඒ දෝෂේ මොකක්ද කියලා චුට්ටක් හොයලා බලනවා. හරි උත්සාහ කරන්නකො දෝෂේ මොකක්ද හොයන්න. හරි. ඇත්තටම සංඛ්‍යාවක් ලියද්දි තමයි දෝෂේ වෙලා තියෙන්නේ. මේ බලන්නකො මේ ගානේ මිලදී ගැනුම් තියෙන්නේ 27170යි. ඔබට පේනවා. දැන් මම මිලදී ගැනුම් ලියලා තියෙන්නේ කීයද? 27120යි කියලායි මම ලියලා තියෙන්නේ. ඉතින් මිලදී ගැනුම් වෙන්න ඕන 27170යි. ඒක නිවැරදි කරපුවාම ඔයාගේ දලලාභයේ 21430යි. පොලි ආදායම 61 වුණා 21490ක් කියලා. ඒ අනුව ශුද්ධ ලාභයේ පුතේ වෙනස් වෙනවා 10809යි කියලා. ඒතර ශුද්ධ ලාභය 10809යි කියලා අපි සටහන් කරපුවාම බලන්න වගේ ආදායම් මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් පැත්තෙන්නේ 21900යි. ඒකම වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුළු වත්කම් ප්‍රමාණයක් දෙන්නේ 21900යි. මෙන්න මෙතන චූටි ගැප් එකක් තිබ්බොත් හොඳයි වගේ කියලා හිතෙනවා නම් අපි මෙතෙන්ට රූලක් ඇතුළත් කරගමු. එතකොට වාට අතිශයින් පැහැදිලි. ඔන්න දැන් පැහැදිලි. හිමිකම් යටතේ 21900යි. මුළුවත් කනොත් 21900යි. ඉතින් මේ වීඩියෝයේ පසුබිමෙන් ළමයි විවිධ ශබ්ද ඇහෙනවා. ඉතින් ඒව වාට නොසලකා හරින්නට සිද්ධ වෙනවා. මොකද අපිට මේක මේ ස්ටුඩියෝ එකක් ඇතුළේ රෙකෝඩ් කරන්න බෑනේ. ගෙවල් වල ඉඳි එක්කෝ යනවා චූපා. ඊට පස්සේ යනවා මාළු ලොරිය. ඊට පස්සේ තව මාළු කාරේ. ඉතින් ගෙවල් වල ළමයි කෑ ගහනවා. කුරුල්ලෝ කෑ ගහනවා. මම ඉන්නේ කැලයක් මැද්දේ තියෙන ගෙදරක. ඉතින් ඒ වගේ ස්වභාවික වූ ස්වභාවික තත්ත්වයන් මේ විදිහට දුරස්තව ඉගෙන ගන්න වෙලාවකදී අපිට පුතේ සැබවින්ම ඉවසන්නට සිද්ධ වෙනවා. මම හිතනවා ඒක ඔයාලා ඉවසයි කියලා. හොඳයි. එහෙමනම් මේ ගානේ ඔයාට වැඩක් උණයි කියලා හිතෙනවා නම් වැඩක් උණා කියලා හිතෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා යවන්න. ඒත් එක්කම තව වර්ධනය විය යුතු තැන් තියෙනවා නම් ඒකත් සඳහන් කරන්න. එhmenan අපි තව මේ වගේ ගණන් රාශියක් පසුවට හදමු. අදට අපේ වැඩේ මෙතනින් ඉවරයි. ආයුබෝවන් අපිත් එක්ක රැඳී සිටිය ඔබ සියලු දෙනාට සුබ දවසක්.